හොඳයි දරුවනේ අපි ජෛව පද්ධති තාක්ෂණ වේද 12 වෙනි ශ්‍රේණියේ 5 වෙනි ඒකකයේ පළවෙනි කොටසට අදාළව දරුවනේ මේ වෙනකොට ඔබත් එක්ක කතා කරලා අවසන් ජලී භෞතික පාරාමිතීන් සහ රසායනික පාරාමිතීන් සම්පූර්ණයෙන්ම විස්තරාත්මකව සාකච්ඡා කළ අවසන් දුවේ පුතේ අපි මීළඟට බලාපොරොත්තු වෙන දුව පුතාලත් එක්ක සාකච්ඡා කරන්න ජෛව විද්‍යාත්මක නැත්නම් ජලයේ ජෛවීය පාරාමිතීන් ගැන අපි බලාපොරොත්තු වෙන දුවේ පුතේ ඔබත් එක්ක කතා කරන්න. විශේෂයෙන්ම දුවේ පුතේ ජලයේ ජෛවීය පාරාමිති ගත්තාම අපි දන්නවා දරුවනේ මේ ජලය ගත්තාම විශේෂයෙන්ම මේ ජලය ආශ්‍රිතව ජීවත් වෙනවා දරුවනේ ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් රෝග ඇති කරන්න හේතුකාරක වන විශේෂයෙන්ම අපි දන්නවා විබ්‍රියෝ කොලරා සැල්මොනෙල්ලා ටයිපි ශිගෙල්ලා අතිසාරය ඇති කරන්න පුළුවන් උණ සන්නිපාතය ඇති කරන්න පුළුවන් ලෙඩ රෝග ඇති කරන්න පුළුවන් ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් දරුවනේ මේ විශේෂයෙන්ම දූෂිත ජලයේ මල ද්‍රව්‍ය වලින් දූෂිත ජලය ආශ්‍රිතව ජීවත් වෙන්න වෙසෙන්න පුළුවන් දරුවනේ මේ වෙන වෙනම මෙන්න මේ ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් සඳහා ඔවුන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂා කිරීම අපහසුයි දරුවනේ මොකද ඊටාම කලාතුරකින් තමයි මේ ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ හමු වෙන්නේ ජලය ආශ්‍රිතව. ඒක නිසා වෙන වෙනම මේ ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන්ට පරීක්ෂා කරනවට වඩා දරුවනේ මේ මල ද්‍රව්‍යයෙන් දූෂිත ජලය ආශ්‍රිතව ජලයේ මල ද්‍රව්‍යයෙන් දූෂිතයි කියන්නේ මේ මල ද්‍රව්‍ය වලින් විශේෂයෙන්ම අපි දන්නවා මිනිසා සහ අනිකුත් අචලතාපී සත්වයින්ගේ අන්ත්‍රය ආශ්‍රිතව ජීවත් වන බැක්ටීරියාවක් තමයි දරුවනේ අපි කියන්නේ E. coli. Escherichia coli. E. coli බැක්ටීරියාවක්. ඉතින් යම්කිසි ජල ප්‍රභවයක ජල සාම්පලයක් අපි ගත්තොත් ඒ ජලය තුල E. coli ඝනාමාස විශාල ප්‍රමාණයක් E. coli අන්තර්ගතයි කියන්නේ දරුවනේ E. coli බැක්ටීරියාව අඩංගුයි කියන්නේ අන්තර්ගත වෙනවා කියන්නේ අපිට තීරණය කරනවා මේ ජලයේ මල ද්‍රව්‍ය වලින් දූෂිතයි කියලා. මල ද්‍රව්‍ය වලින් දූෂිතයි කියලා. මෙන්න මේ මල ද්‍රව්‍ය වලින් දූෂිත ජලයේ දරුවනේ අපි අර කලින් කියපු ලෙඩ රෝග ඇති කරන්න පුළුවන් ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. කවුද විබ්‍රියෝ කොලරා සැල්මොනෙල්ලා ටයිපි ශිගෙල්ලා වගේ ලෙඩ රෝග ඇති කරන්න පුළුවන් මිනිසාට රෝග ඇති කරන්න පුළුවන් ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීනුත් මේ මල ද්‍රව්‍ය වලින් දූෂිත ජලයේ ඉන්න පුළුවන්. එහෙනම් දරුවනේ විශේෂයෙන්ම මේ පානීය ජලය පිරියම් කරන ස්ථාන විශේෂයෙන්ම අපි දන්නවා අඹතලයේ ජල පවිත්‍රාගාරය කැලණිගගින් ජලය පවිත්‍ර කරන ස්ථානයක්. ඒ වගේම ගැටඹේ ජල පවිත්‍රාගාරය මහවැලි ගඟේ ජලය පවිත්‍ර කරන ජල පවිත්‍රාගාරයක් අපේ ලංකාවේ. ඉතින් ඒ වගේ මේ ජල සම්පාදනාගාර විද්‍යාගාර තුලත් දරුවනේ මේ නිතිපතා මේ කෝලිෆෝම් බැක්ටීරියා සඳහා මේ කෝලිෆෝම් බැක්ටීරියා සඳහා පරීක්ෂාව සිදු කරනවා දරුවනේ. කෝලිෆෝම් බැක්ටීරියා යම් ජල නියදයක අඩංගු නම් දරුවනේ අන්තර්ගත වෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒ ජලයේ මල ද්‍රව්‍ය වලින් දූෂිතයි කියලා. එහෙනම් මේ මල ද්‍රව්‍ය වලින් දූෂිත ජලය ආශ්‍රිතව දරුවනේ අපි අර පෙර කියපු ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් ලෙඩ රෝග ඇති කරන්න පුළුවන් ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. බොහෝම කලාතුරකින් තමයි මේ ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් හමු වෙන්නේ. අන්න ඒ නිසා අපිට වෙන වෙනම ඒගොල්ලොන්ට පරීක්ෂණ කිරීමේ අපහසුව නිසා අපි මේ කෝලිෆෝම් පරීක්ෂාව මගින් ඒ ජලයේ මල ද්‍රව්‍ය වලින් දූෂිතද කියලා අපිට හොයාගන්න පුළුවන් දරුවනේ. ඒ නිසා අපි මේ කෝලිෆෝම් පරීක්ෂාව සිදු කරනවා. මම හිතන්නේ දරුවන්ට පැහැදිලි. එතකොට දුවේ පුතේ මේ ජෛව විද්‍යාත්මක නැත්නම් ජෛවීය පාරාමිතීන් ගැන අපි කතා කරනකොට විශේෂයෙන්ම ජලයේ වෙසෙන විවිධ ජීවී කාණ්ඩ නිසා ඇතිවන මෙම ගුණාංග මේ ජෛවීය ගුණාංග ජලයේ ගුණාත්මක භාවය කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑම් ඇති කරන්න පුළුවන් දරුවනේ. විශේෂයෙන්ම මීට ප්‍රධාන හේතුව තමයි ජලයේ විසෙන සමහර ශුද්‍ර ජීවීන් මිනිසාට මාරාන්තික රෝග බෝ කරන ව්‍යාධි ජනකයන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් දරුවනේ. අපි කතා කරපු කොලරාව, විබ්‍රියෝ කොලරා, අතිසාරය, ශිගෙල්ලා ස්පීසිස්, ඒ වගේම ටයිෆොයිඩ් උණ සන්නිපාතය ඇති කිරීම සඳහා බලපානවා දරුවනේ සැල්මොනෙල්ලා ටයිපි සැල්මොනෙල්ලා ටයිපි වගේ අපිට සඳහන් කරන්න පුළුවන් දරුවනේ.
ඒ වගේම තමා දරුවනේ මේ ව්‍යාධිජනක නොවන ඇතැම් බැක්ටීරියා වගේම දිලීර ඇල්ගී සහ නෙමටෝඩාවනු දරුවනේ ජලයේ වාසය කරනවා. ශුද්ධ ජීවීන්ට අමතරව මත්ස්‍යීන්, ක්‍රස්ටේසියාවන්, රොටිපෙරුවන් වගේ විවිධ ජලජ සතුනුත්, ජලජ ශාක, ජලජ පැලෑටි, පර්ණාංග වගේ පාසි වර්ගත් දරුවනේ අපිට දැක ගන්න පුළුවන් මේ ජීවීන් විදිහට ජලයේ අපිට කතා කරන්න පුළුවන් දරුවනේ. හරි. ව්‍යාධිජනක නොවන අර කියපු ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් වගේම දරුවනේ ජලයේ ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් ඊටම අඩුවෙන් ඉන්නේ දරුවනේ අපිට කලාතුරකින් අඳුර ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ ව්‍යාධිජනක නොවන සමහර බැක්ටීරියා, දිලීර, ඇල්ගී වගේම නෙමටෝඩාවන් දරුවනේ ජලයේ ආශ්‍රිතව ජලයේ වාසය කරනවා. ක්ෂුද්‍ර ජීවීන්ට අමතරව මත්ස්‍යීන්, ක්‍රස්ටේසියාවන්, ඉස්සු පොකිරුස්සු වගේ අයිති වෙන්නේ ක්‍රස්ටේසියාවන්ට කකුලුව දරුවනේ රයිට්. ඒ වගේම ක්‍රස්ටේසියාවන්, රොටිපෙරුවන් වගේ විවිධ ජලජ සතුන් වගේම ජලජ ශාක, ජලජ පැලෑටි, පර්ණාංග, පාසි වර්ග, පහත් සනාල ශාක වගේම පහත් ශාක වගේම දරුවනේ පර්ණාංග වගේ සනාල ශාක, පහත් ශාක අපිට දැක ගන්න පුළුවන් මේ ජලජ පරිසර පද්ධතිය තුළ ජලයේ දැක ගන්න පුළුවන් දරුවනේ අර කියපු ක්ෂුද්‍ර ජීවීන්ට, ව්‍යාධිජනකීන්ට අමතරව ජලජ ජීවීන්, ජලය වාසස්ථානය කරගත්ත ජීවීන් අපිට දැක ගන්න පුළුවන් දරුවනේ ජලයේ විසර ජීවීන්. ඒ වගේමයි මේ ජල ප්‍රභවයක සිටින ජීවීන් සංඛ්‍යාව වගේම ජීවීන් වර්ගය අපි විශ්ලේෂණය කිරීම මගින් දරුවනේ අපිට පුළුවන් ජලයේ ගුණාත්මක භාවය පිළිබඳව තීරණ ගන්න පුළුවන්. සමහර ජලජ ජීවීන් දරුවනේ ජලයේ තියෙන දූෂණකාරක කෙරෙහි ඉතාමත් සංවේදී. විශේෂයෙන්ම ක්‍රස්ටේසියාවන්ට අයිති වෙන දරුවෝ ඉස්සු, පොකිරිස්සු වෙන ජීවීන්, ආර්ත්‍රොපෝඩා වංශයට අයත් වෙන ක්‍රස්ටේසියාවන්, ඉස්සු, පොකිරිස්සු අපිට කියන්න පුළුවන් දරුවනේ. ඉතින් ඒ වගේම සමහර ගොළුබෙලි විශේෂ දරුවනේ මොලුස්කා වංශයට අයත් වෙන සමහර ගොළුබෙලි විශේෂ, ආර්ත්‍රොපෝඩාවන්ට අයත් වෙන ජලජ කෘමි විශේෂ වගේම දරුවනේ මැයිමෙස් කීටයා වැනි කෘමිගේ කීට අවස්ථාවනුත් දරුවනේ අපිට දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඔවුන් මේ ජලයේ තියෙන දූෂණකාරක කෙරෙහි සංවේදී බවක් පෙන්눔 කරනවා. හොඳයි. ඒ වගේම දරුවනේ මේ දූෂිත ජලයේ ජීවත් වෙන්න බෑ. ඒ සමහර අපි ඔය කතා කියපු ජීවීන්ට, ඒ සඳහා සංවේදී බවක් දක්වන ජීවීන්ට දූෂිත ජලයේ ජීවත් වීමට හැකියාවක් නැහැ. ඒ නිසා ජල ප්‍රභවය තුල මෙන්න මේ සතුන් දකින්න පුළුවන් නම් එම ජලය දූෂණය නොවූ ජලයේ විදිහට අපිට සලකන්න පුළුවන්. අපි අර ඉහතින් කියපු සතුන් යම් කිසි ජල ප්‍රභවයක් තුල දකින්න පුළුවන් නම් ඒ දූෂණ කාරකවලට විශේෂයෙන්ම සංවේදී සතුන් දූෂණ කාරකවලට සංවේදී සතුන් අපිට ජල ප්‍රභවයක දකින්න පුළුවන් නම් ඒ ජල ප්‍රභවය ගැන අපිට කියන්න පුළුවන්. මොකද දූෂිත ජලයේ ජීවත් වෙන්න බෑ ඒ සත්තුන්ට. ඒ අනුව මේ ජල ප්‍රභවය තුල මෙන්න මේ අපි කියපු කලින් කියපු සතුන් අපිට දැක ගන්න පුළුවන් නම් දරුවනේ ඒ ජලයේ දූෂණය නොවූ ජලයේ විදිහට අපිට සලකන්න පුළුවන්. පැහැදිලි මේ ජලයේ දූෂණය නොවූ ජලයේ විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම ජලයේ ගුණාත්මක භාවය තීරණය කරන දර්ශකයක් විදිහට එම ජලයේ විසෙන කවුද? කෝලිෆෝම් බැක්ටීරියා ගහණය යොදා ගන්න පුළුවන්. කෝලිෆෝම් බැක්ටීරියා ගහණය යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට කවුද දරුවනේ යොදා ගන්න පුළුවන් වෙන්නේ? කෝලිෆෝම් බැක්ටීරියා ගහණය යොදා ගන්න පුළුවන්. යම් කිසි ජල ප්‍රභවයක ජලයේ ගුණාත්මක බව තීරණය කරන දර්ශකයක්, ඉන්ඩිකේටර් එකක් විදිහට අපිට ජලයේ විසෙන කෝලිෆෝම් බැක්ටීරියා ගහණය යොදා ගන්න පුළුවන් දරුවනේ. කෝලිෆෝම් බැක්ටීරියා ගහණය බහුවර පස්සේකට අහන්න පුළුවන්. ජලයේ ගුණාත්මක බව තීරණය කරන දර්ශකයක් විදිහට යොදා ගන්න පුළුවන් වන්නේ කියලා. එහෙනම් ජලයේ විසෙන කෝලිෆෝම් බැක්ටීරියා ගහණය. කෝලිෆෝම් බැක්ටීරියා ගහණය. රයිට්. එතකොට දරුවනේ මේ කෝලිෆෝම් බැක්ටීරියා කියන්නේ මිනිසා සහ අනෙකුත් අචලතාපී සතුන්ගේ මිනිසා ඇතුළු අනෙකුත් අචලතාපී සතුන්ගේ දරුවනේ අන්ත්‍රයේ ඒ වගේම පසේ ශාක තුල සහ දූෂිත ජලයේ ජීවත් වන බැක්ටීරියාවක්. ඉතින් මේ කෝලිෆෝම් අපි පාඩම ආරම්භයේදීම කිව්වා අපි විශේෂයෙන්ම මේ ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් ඊටාම සුළු වශයෙන් කලාතුරකින් හම්බෙන්නේ.
ඒ නිසා ඔවුන්ට වෙන වෙනම පරීක්ෂා කිරීම ප්‍රායෝගික නැහැ. ඒක නිසා අපි දන්නවා දූෂිත ජලය ආශ්‍රිතව විශේෂයෙන් මල ද්‍රව්‍යයෙන් දූෂිත ජලය ආශ්‍රිතව මේ කොලිෆෝම් බැක්ටීරියා ඉන්නවනම් අපි දන්නවා මල ද්‍රව්‍යයෙන් දූෂිත ජලය තුළ මේ කොලිෆෝම් බැක්ටීරියා අඩංගුයි අන්තර්ගතයි කියන්නේ. ඒ ආශ්‍රිතව දරුවනේ මල ද්‍රව්‍යයෙන් දූෂිත ජලය ආශ්‍රිතව අපි අර කතා කරපු ලෙඩ රෝග ඇති කරන්න පුළුවන් ව්‍යාධි ජනක ශුද්‍රජීවීනුත් වාසය කරන්න පුළුවන්. ඒක නිසා කොලිෆෝම් බැක්ටීරියා කියන්නේ මිනිසා සහ අනෙකුත් අචලතාපී සතුන්ගේ අන්ත්‍රයෙහි ඒ වගේම පසේ ශාක තුල සහ දූෂිත ජලයේ ජීවත් වන බැක්ටීරියාව. මෙන්න මේ අතරින් දරුවනේ විශේෂ කිහිපයක් මිනිසා සහ අනෙකුත් අචලතාපී සතුන්ගේ අන්ත්‍රයේ පවණක් හමු වෙනවා. කවුද? උදාහරණයක් විදියට E-coli Escherichia coli මේ අනුව ජලයේ E-coli සිටීම දරුවනේ ජලයේ E-coli සිටිනවා කියන්නේ ඒ ජලය මල ද්‍රව්‍ය වලින් දූෂණය වෙලා තියෙනවා කියන එක බව අනුමාන කරන්න පුළුවන් අපිට. යම් කිසි ජල ප්‍රභවයක ජලයේ අපි ලබාගත් ජල සාම්පලයක් තුල E-coli අන්තර්ගතයි කියන්නේ දරුවනේ ඒ ජලය මල ද්‍රව්‍ය වලින් දූෂිත ජලය කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. අන්නේ මල ද්‍රව්‍ය වලින් දූෂිත ජලය ආශ්‍රිතව දරුවනේ අර අපි කියපු රෝග ඇති කරන්න පුළුවන් විබ්‍රියෝ කොලරා සැල්මොනෙල්ලා ටයිප් අතිසාරය ඇති කරන්න පුළුවන් ෂිගෙල්ලා වගේ ව්‍යාධි ජනක ශුද්‍රජීවී ආකාර රෝග ඇති කරන්න පුළුවන් ශුද්‍රජීවී ආකාරයේ ජලය ආශ්‍රිතව ජීවත් වෙන්න පුළුවන් දරුවනේ. රයිට්. එහෙනම් මතක තියාගන්න විශේෂයෙන්ම මිනිසා සහ අනෙකුත් අචලතාපී සතුන්ගේ අන්ත්‍රේ පමණක් හමු වෙන උදාහරණයක් විදියට E-coli මේ අනුව පුළුවන් දරුවනේ අපිට E-coli සිටීම මල ද්‍රව්‍ය වලින් දලය දූෂණය වෙලා තියෙන බවට අනුමාන කරන්න පුළුවන්. ජලයේ E-coli අන්තර්ගතයි කියන්නේ දරුවනේ අපිට කියන්න පුළුවන් ජලයේ E-coli සිටීම මල ද්‍රව්‍ය වලින් ජලයේ දූෂණය වී ඇති බවට අනුමාන කරන්න පුළුවන්. පැහැදිලි මං හිතන්නේ දුවල පුතාලට. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. රයිට්. ඒ වගේම දරුවනේ එන්ටරෝබැක්ටර් ස්පීසිස්, ඒ වගේම සිට්‍රොබැක්ටර් ස්පීසිස්, ඒ වගේම දරුවනේ අපිට හඳුන්වන්න පුළුවන් මේ ආකාරයට රයිට් මෙන්න මේ කියන කොලිෆෝම් බැක්ටීරියා විශේෂ සියල්ල එකට සැලකූ විටම කාණ්ඩය අපිට හැඳින්වීම සඳහා දරුවනේ ටෝටල් කොලිෆෝම් කියන පදය භාවිතා කරන්න පුළුවන් දරුවනේ අපිට. රයිට්. හරි. මේ කොලිෆෝම් බැක්ටීරියා විශේෂ අතුරින් කිහිපයක් පමණක් දරුවනේ මිනිසා සහ අචලතාපී සතුන්ගේ අන්ත්‍රේ පමණක් ජීවත් වෙනවා දරුවනේ. එවුන් නැත්තම් එම ශුද්‍රජීවීන් මල ද්‍රව්‍ය සමග පරිසරයට එන්නේ. මල ද්‍රව්‍ය සමග තමයි ඔවුන් පරිසරයට එන්නේ. හරි. මේ විශේෂ කිහිපය හැඳින්වීමට දරුවනේ අපිට පුළුවන් අපි ඒක විශේෂයෙන් භාවිතා කරනවා ෆීකල් කොලිෆෝම් කියන නම භාවිතා කරනවා. මේ වෙසෙන්නේ මේගොල්ලෝ කොහෙද? අන්ත්‍රේ පමණක් බැවින්ද සත්ව මල ද්‍රව්‍ය සමග බාහිර පරිසරයට එක්වන නිසා ජලයේ මේ විශේෂ සිටීම එම ජලය මිනිස්සෝ සත්ව මල ද්‍රව්‍ය වලින් දූෂණය වී ඇති බවට සාක්ෂියක් විදියට සලකන්න පුළුවන්. පැහැදිලි බලන්න දුවේ පුතේ. එහෙනම් මේගොල්ලෝ වෙසෙන්නේ අන්ත්‍රේ පමණක් නිසා සත්ව මල ද්‍රව්‍ය සමගයි බාහිර පරිසරයට එක් වෙන්නේ. ඒක නිසා ජලයේ මේ විශේෂ සිටීම අපිට කියන්න පුළුවන් එම ජලය මිනිස්සු සත්ව මල ද්‍රව්‍ය වලින් දූෂණය වෙලා තියෙන බවට සාක්ෂියක් විදියට අපිට ඒක සලකන්න පුළුවන් දරුවෝ. රයිට්. ඊළඟට අම්ත්‍රවල ජීවත් වන කොලිෆෝම් බැක්ටීරියා විශේෂ අතර ප්‍රමුඛතම බැක්ටීරියා විශේෂී වන්නේ E-coli බැක්ටීරියාව. E-coli බැක්ටීරියාවයි. Escherichia coli. E-coli කියන බැක්ටීරියාව තමයි දරුවනේ මේ ජීවත් වන බැක්ටීරියා අතර ප්‍රමුඛතම බැක්ටීරියා වන්නේ Escherichia coli නැත්නම් E-coli. විශේෂයෙන්ම අම්ත්‍රවල ජීවත් වන කොලිෆෝම් බැක්ටීරියා විශේෂ අතර දරුවනේ
ප්‍රමුඛතම බැක්ටීරියාව තමයි E. coli Escherichia coli කියන බැක්ටීරියාව. ඉතින් මේ බැක්ටීරියාව සාමාන්‍ය පරිසරයේ දකින්න නැහැ දරුවනේ. මිනිසගේ සහ අනෙකුත් සතුන්ගේ අන්ත්‍රයේ ජීවත් වෙලා මල ද්‍රව්‍යයත් එක්කයි පරිසරයට එන්නේ යා. මල ද්‍රව්‍යයත් සමග පරිසරයට එකතු වෙන්නේ දරුවනේ. මිනිස් සහ සත්ත්ව මල ද්‍රව්‍ය සමග ජලයට එකතු වන මෙන්න මේ කොලිෆෝම් බැක්ටීරියාවට ජලය තුල සාපේක්ෂව දරුවනේ වැඩි දින ගණනක් ජීවත් වෙන්න පුළුවන්. ජලය තුල සාපේක්ෂව වැඩි දින ගණනක් ජීවත් වීමේ හැකියාවක් තියෙනවා දරුවනේ. ඒ වගේම ජලයේ E. coli සිටිනවා කියන්නේ දරුවනේ මල ද්‍රව්‍ය වලින් ජලයේ දූෂණය වෙලා කියන එකට ප්‍රබල සාක්ෂියක්. ජලයේ E. coli තියෙනවා කියන්නේ ජලයේ Escherichia coli අඩංගුයි කියන්නේ දරුවනේ ජලයේ E. coli සිටීම මල ද්‍රව්‍ය වලින් ඒ ජලයේ දූෂණය වෙලා තියෙන බවට ප්‍රබලම සාක්ෂියක් වෙනවා. E. coli බැක්ටීරියාව අපි කියනවා වෛකල්පිත නිර්වායු හෝ සවායු බැක්ටීරියා විශේෂයක් වන අතර දරුවනේ එයා අපි කියනවා දණ්ඩාකාර හැඩයක් ගන්න දරුවනේ දණ්ඩාකාර හැඩයක් ගන්න. E. coli බැක්ටීරියාව ගත්තාම වෛකල්පික නිර්වායු එහෙම නැත්නම් සවායු බැක්ටීරියා විශේෂයක් දරුවනේ. වෛකල්පිත කියපම අපි දන්නවා ඔක්සිජන් සහිත හෝ රහිත මාධ්‍ය තුල යාට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම නිර්වායු කියපම ඔක්සිජන් රහිතවත් ජීවත් වෙන්න පුළුවන්. සවායු කියපම අනිවාර්යෙන්ම පැවැත්ම සඳහා ඔක්සිජන් අවශ්‍යයි කියන එකයි තහවුරු වෙන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ E. coli බැක්ටීරියාව දරුවනේ වෛකල්පිත නිර්වායු හෝ සවායු බැක්ටීරියා විශේෂයක් වෙනවා. ඒ වගේම හැඩය ගත්තොත් දරුවනේ දණ්ඩාකාර හැඩයක් නිරූපණය කරන්න. දණ්ඩාකාර හැඩයක් නිරූපණය කරන්න. ඒ වගේම ග්‍රෑම් රින වර්ගයේ බීජාණු සෑදීමක් සිදු නොකරන අපි අන්තස්පෝර නොසාදන බැක්ටීරියාවක් විදිහටයි සලකන්නේ. මේ බැක්ටීරියාව ග්‍රෑම් රින වර්ගයේ රයිට් අන්තස්පෝර නොසාදන එහෙම අපි කියනවා බීජාණු සෑදීමක් සිදු නොකරන බැක්ටීරියා විශේෂයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අන්තස්පෝර නොසාදනත අපි කියනවා බීජාණු සෑදීමක් සිදු නොකරන බැක්ටීරියා විශේෂයක් විදිහට මෙයාව හඳුන ගන්න පුළුවන්. රයිට් පැහැදිලි නේද දරුවනේ? හරි. ඒ වගේම ව්‍යාධි ජනකයෙක් නෙවෙයි පුතේ මෙයා. ව්‍යාධි ජනකයෙක් නොවුවද කලාතුරකින් සමහර මාදිලි රෝගකාරක වෙන්න පුළුවන්. මෙයා ව්‍යාධි ජනකයෙක් කියන්නේ රෝග ඇති කරන ව්‍යාධි ජනක ශුද්‍ර ජීවියෙක් නොවේ. සමහර විට දරුවනේ කලාතුරකින් සමහර මාදිලි මෙයාගේ E. coli 0157H7 කියන මාදිලිය රෝගකාරකයක් විදිහට හඳුන්වනවා. මොකද මෙයා සාමාන්‍යයෙන් ව්‍යාධි ජනකයෙක් නෙවෙයි. රෝග ජනනය කරන කෙනෙක් නෙවෙයි. හැබැයි කලාතුරකින් සමහර මාදිලි රෝගකාරක වෙන්න පුළුවන්. එයා තමයි ওই මාදිලිය. එතකොට ජලයේ කොලිෆෝම් බැක්ටීරියාව ඉන්නව නම් දරුවනේ ඒ ආශ්‍රිතව අනෙකුත් ව්‍යාධි ජනක බැක්ටීරියාවන් ඉන්න පුළුවන්. ජලය තුල මල ද්‍රව්‍ය වලින් දූෂිතයි කියන්නේ යම් ජල ප්‍රභවයක් ජලයක් ජල නියදියක් ඒ ජලය ආශ්‍රිතව ලෙඩ රෝග ඇති කරන්න පුළුවන් අනෙකුත් ව්‍යාධි ජනක බැක්ටීරියාවන් ශුද්ධ ජීවීන් ජීවත් වෙන්න පුළුවන් කියලා දරුවනේ අපිට තහවුරු කරගන්න පුළුවන්. එහෙනම් ජලය කොලිෆෝම් සඳහා පරීක්ෂා කිරීමෙන් අනෙකුත් ව්‍යාධි ජනකයන් ඇති නැති බව තහවුරු කරගන්න පුළුවන්. එහෙනම් ජලය සඳහා අපි සිදු කරන පරීක්ෂාව තමයි දරුවනේ කොලිෆෝම් පරීක්ෂාව. එහෙනම් කොලිෆෝම් පරීක්ෂාවේදී අපිට ඒක තහවුරු වුණොත් දරුවනේ මේ ජලයේ මල ද්‍රව්‍යයෙන් දූෂිතයි. එහෙනම් ඒ ජලය ආශ්‍රිතව අනිවාර්යෙන්ම මේ ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් ජීවත් වෙන්න පුළුවන් කියලා අපිට තහවුරු කරගැනීමේ හැකියාවක් තියෙනවා දරුවනේ. එහෙනම් මේ නිසා අපි ජලය කොලිෆෝම් සඳහා පරීක්ෂා කිරීමෙන් අනිකුත් ව්‍යාධි ජනකයන් ඇති නැති බව අපිට තහවුරු කරගන්න පුළුවන් දුවේ පුතේ. රයිට් හරි ඉදිරියට යමු. බලන්න ජලයේ විසෙන ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් හඳුනා ගැනීම සඳහා සිදු කළ යුතු පරීක්ෂණ තරමක් අපහසු දීර්ඝ ක්‍රියාවලියකින් යුක්තයි. ආරම්භයේදී අපි කිව්වා මේගොල්ලෝ සඳහා රෝගකාරක ශුද්‍ර ජීවීන් හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණ තරමක් අපහසු වගේම ඒ පරීක්ෂණ
දීර්ඝ ක්‍රියාවලියකින් යුක්තයි දරුවනේ. ඒක නිසා අපි කොලිෆෝම් පරීක්ෂාව පහසුවෙන් සිදු කරන්න පුළුවන් නිසා අපි පළමුව ඒක සිදු කරලා දරුවනේ අපි පළමුව ඒක සිදු කරලා ව්‍යාධි ජනකයන් සිටින බව තහවුරු කරගත්තට පස්සේ right මේ මලද්‍රව්‍ය ආශ්‍රිතව ජීවත් වෙන ශුද්‍රජීවීන් ව්‍යාධි ජනකයන් ඉන්නවා කියලා තහවුරු කරගත්තට පස්සේ අපිට වෙන වෙනම ඒ ව්‍යාධි ජනකයා සඳහා වෙන වෙනම පරීක්ෂණ සිදු කරන්න පුළුවන් දරුවනේ. ඒ ව්‍යාධි ජනකයා තහවුරු කර ගැනීම සඳහා ජල සාම්පලවල වෙන වෙනම පරීක්ෂණ අපිට සිදු කරන්න පුළුවන්. දුවේ පුතේ මං හිතන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි කරුණු. right ඊළඟට එබැවින් කොලිෆෝම් බැක්ටීරියා ගහණය ජලයේ ගුණාත්මක බව තීරණය කිරීමේ දර්ශකයක් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන් දරුවනේ. එහෙනම් මතක තියාගන්න මේ කොලිෆෝම් බැක්ටීරියා ගහණය ජලයේ ක්වොලිටි එක ගුණාත්මක බව තීරණය කිරීමේ ඉන්ඩිකේටර් එකක් විදිහට දර්ශකයක් විදිහට භාවිතා වන අතර ජලයේ වෙසෙන ශුද්ධ ජීවීන් පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා අඩු වියදම් සහිත ක්‍රමයක් විදිහට අපිට කොලිෆෝම් අනුමාන පරීක්ෂාව දරුවනේ අපිට දක්වන්න පුළුවන්. කොලිෆෝම් අනුමාන පරීක්ෂාව බලන්නකෝ අඩු වියදම් සහිත පරීක්ෂණ ක්‍රමයක් විදිහට අපිට දක්වන්න පුළුවන් දරුවනේ. right කවුද? මෙන්න මේ කොලිෆෝම් අනුමාන පරීක්ෂාව right දක්වන්න පුළුවන්. මොකද කොලිෆෝම් බැක්ටීරියා ගහණයේ ජලයේ ගුණාත්මක බව තීරණය කිරීමේ ඉන්ඩිකේටර් එකක් දර්ශකයක් විදියට අපිට දරුවනේ භාවිතා කරනවා. ඒක නිසා දුවේ පුතේ ජලයේ වෙසෙන ශුද්ධ ජීවීන් පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා වියදම අඩු ක්‍රමයක් විදියට කොලිෆෝම් අනුමාන පරීක්ෂාව අපිට දක්වන්න පුළුවන්. අනුමාන කරගන්නවා කොලිෆෝම් ඉන්නවද කියලා. right ඊළඟට කොලිෆෝම් පරීක්ෂාව කිරීමේ ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා දරුවනේ. අනුමාපන පරීක්ෂාව, තහවුරු පරීක්ෂාව සහ නිමකල පරීක්ෂාව වශයෙන් ආකාර තුනයි දරුවනේ. මෙන්න මේ ආකාර තුනක් මේ පරීක්ෂණය තුල අන්තර්ගතයි. කොලිෆෝම් ටෙස්ට් එක පරීක්ෂාව කොලිෆෝම් පරීක්ෂාව කරද්දී මුලින්ම අනුමාන පරීක්ෂාව කරනවා දරුවනේ. ඉන්නවා කියලා අපි අනුමාන කරගන්න පරීක්ෂාව. ඊට පස්සේ අනුමාන කරගත්තට පස්සේ තහවුරු පරීක්ෂාව සිදු කරනවා දරුවනේ. ඉන්නවා කියලා තහවුරු කරගන්න පරීක්ෂාව කරනවා දරුවනේ. ඒ වගේම අවසානයේ නිමකල පරීක්ෂාව සිදු කරනවා. නිමකල පරීක්ෂාව සිදු කරනවා දරුවනේ. right මෙන්න මේ කොලිෆෝම් පරීක්ෂාව සිදු කිරීමේ වැදගත්කම බලමු දරුවනේ මොනවද කියලා. කොලිෆෝම් පරීක්ෂාව කිරීමේ වැදගත්කම මොනවද කියලා බලමු දරුවනේ. බලන්න බහුලව භාවිතා වන බැක්ටීරියා දර්ශකය විශේෂයෙන්ම සනීපාරක්ෂාව ආහාර හා ජලය right හරි මේ කොලිෆෝම් බැක්ටීරියා පසේ ශාකවල පැවතෙනවා දරුවනේ right warm blooded සතුන්ගේ බඩවැල් තුල fecal coliform දකින්න තියෙනවා දරුවනේ හරි ඒ වගේම සතුන්ගේ බඩවැල් තුල මේ fecal coliform දක්නට ලැබෙන නිසා බැක්ටීරියා දර්ශකයන් විදියට යොදා ගන්න පුළුවන් දරුවනේ මේ බැක්ටීරියා කාණ්ඩේ පවතිනවා නම් බඩවැල් ආශ්‍රිත අනෙකුත් පරපෝෂිතයන් හා රෝගකාරක තියෙන්න පුළුවන් right ඒ වගේම coliform බැක්ටීරියා හඳුනා ගැනීම පහසු නිසා දරුවනේ බහුලව පවතින නිසා මේ බැක්ටීරියා කාණ්ඩය දර්ශකයක් විදියට යොදා ගන්න පුළුවන් අපිට අනුමාන පරීක්ෂාව බලමු මොකද්ද මේ අනුමාන පරීක්ෂාව කියලා දරුවනේ ලැක්ටෝස් ද්‍රාවණ සහිත පරීක්ෂණ නල ශ්‍රේණියක් යොදාගෙන දරුවනේ මොනවද දරුවනේ ලැක්ටෝස් බලන්න අනුමාන පරීක්ෂාවේදී දරුවනේ විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණවලදී දරුවනේ මේ විශේෂයෙන්ම අපිට ඔබට අනුමත උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී විෂය සඳහා අනුමත කොලිෆෝම් පරීක්ෂාවක් තියෙනවා දරුවනේ ඒක බලාපොරොත්තු වෙනවා අපි ඔබත් එක්ක මේ පරීක්ෂාව සිදු කරන්න ප්‍රායෝගිකව ඒ පරීක්ෂාව සිදු කරන ආකාරය ඒකේ පියවර සහිතව මේ පරීක්ෂාව ප්‍රායෝගික පරීක්ෂණ වලින් අපි බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්න ඔබ දැනුවත් කරන්න ඔබට ඒක අපි ඔබ වෙත ගෙනෙනවා දරුවනේ ප්‍රායෝගික පරීක්ෂණ. ඉතින්
ලැක්ටෝස් ද්‍රාවණ සහිත පරීක්ෂණ නල ශ්‍රේණියක් දරුවනේ right ලැක්ටෝස් ද්‍රාවණ සහිත පරීක්ෂණ නල ශ්‍රේණියක් යොදාගෙන දරුවනේ ඒවාට මනින ලද ජලනියදී එකතු කරනවා දරුවනේ මැන ගන්නා ලද ජලනියදී එකතු කරනවා ඒ පරීක්ෂණ නල වලට ලැක්ටෝස් ද්‍රාවණ සහිත පරීක්ෂණ නල ශ්‍රේණියක් යොදාගෙන ලැක්ටෝස් ද්‍රාවණ සහිත පරීක්ෂණ නල ශ්‍රේණියක් යොදාගෙන දරුවනේ ඒවාට මනින ලද ජලනියදී එකතු කරනවා ඒවට අපි මනින ලද ජලනියදී එකතු කරනවා දරුවනේ පරීක්ෂණ නල ශ්‍රේණියේ පරීක්ෂා නල කාණ්ඩ 3ක් තියෙනවා දරුවනේ ඒ එක් කාණ්ඩේ නල 3 හෝ 5 හෝ ඊට වඩා වැඩියෙන් තියෙන්න පුළුවන්. ඉතින් නල ගණන වැඩි විට පරීක්ෂණයේ නිර්වද්‍යතාවය වැඩි වෙනවා. ඉතින් මේකෙදී අපි නලයක වායු ජනනය කොලිෆෝම් බැක්ටීරියාව පවතින බවට අනුමානයක් විදිහට අපිට කරන්න පුළුවන්. මෙන්න මේ නල වලින් වායුවක් ජනනය වුණොත් දරුවනේ right නලයක වායු ජනනය පුතේ කොලිෆෝම් බැක්ටීරියාව පවතින බවට අපිට අනුමානයක් කරන්න පුළුවන්. right තහවුරු පරීක්ෂාව දරුවනේ තහවුරු පරීක්ෂාව අපි නලයක වායු ජනනය කොලිෆෝම් බැක්ටීරියාව තියෙන බවට අනුමානයක් වුණත් දරුවනේ වායු ජනනය කොලිෆෝම් බැක්ටීරියාවෙන් නොවෙන්න පුළුවන්. මතක තියන්න. අපි මේ නල තුලට right නල තුලට මේ අපි අර කියපු ලැක්ටෝස් ද්‍රාවණ සහිත පරීක්ෂණ නල ශ්‍රේණියකට ඒවාට මනින ලද ජලනියදී එකතු කරේ එහිදී දරුවනේ මෙන්න මේ නලයක වායු ජනනය කොලිෆෝම් බැක්ටීරියාව පවතින බවට අනුමානයක් වුණත් මේ වායු ජනනය කොලිෆෝම් බැක්ටීරියාවෙන් නොවෙන්න පුළුවන්. දැන් ඒ නිසා අපි තහවුරු පරීක්ෂාවක් කරන්න ඕනේ. ඒකෙදි මොකක්ද අපි කරන්නේ? අපි එහෙනම් කොලිෆෝම් බැක්ටීරියාව ඇති බව තහවුරු කර ගැනීම සඳහා අපි කොලිෆෝම් බැක්ටීරියාව තියෙනවා කියලා තහවුරු කර ගැනීම සඳහා EMB ඒගාර් තැටියක බලන්නකෝ ඉයොසීන් මෙතිලීන් බ්ලූ EMB නැත්නම් ඒගාර් තැටියක අනුමාන පරීක්ෂාවේ වායු ජනනය කළ නලයකින් අරගෙන අපි ඒක ආමුකූලනය කරන්න පුළුවන් අපිට. නලයක් අරගෙන අපිට ආමුකූලනය කරන්න පුළුවන්. හොඳයි දරුවනේ. එතකොට අපිට මේකෙදි විශේෂයෙන් කොලිෆෝම් බැක්ටීරියාව තියෙන බව තහවුරු කරගන්න අවශ්‍යයි දරුවනේ. මොකද අපිට මේ තහවුරු පරීක්ෂාව කරන්නේ විශේෂයෙන්ම මේ වායුජන්‍ය කොලිෆෝම් බැක්ටීරියාව නොවෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ පරීක්ෂාව තහවුරු පරීක්ෂාව කරන්න අවශ්‍යයි දරුවනේ. ඒ නිසා කොලිෆෝම් බැක්ටීරියාව තියෙන බවට තහවුරු කර ගැනීම සඳහා අපි EMB නැත්නම් ඒගාර් තැටියක් ඒ කියන්නේ ඉයොසීන් මෙතිලීන් බ්ලූ තැටියක දරුවනේ අනුමාන පරීක්ෂාවේදී අර වායු ජනනය කළ නලයකින් අපිට කොටසක් අරගෙන ආමුකූලනය කරන්න පුළුවන් දරුවනේ. එමගින් අපිට ආමුකූලනය කිරීම මගින් විශේෂයෙන්ම අපිට මේක තහවුරු කරගන්න පුළුවන් කොලිෆෝම් බැක්ටීරියාවම කියන බව තහවුරු කර ගැනීමේ හැකියාවක් තියෙනවා දරුවනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මීට අදාළ ප්‍රායෝගික පරීක්ෂණේ වෙනත් ආකාරයකට සිදු කරන්නේ ප්‍රායෝගික ප්‍රැක්ටිකල් එකේදී කොහොමද අපි මේ කොලිෆෝම් තහවුරු කර ගැනීමේ පරීක්ෂාව මේ පරීක්ෂණ ආකාර ටික කතා කරන එක ඔබත් එක්ක දරුවනේ ප්‍රායෝගික පරීක්ෂණයේදී විශේෂයෙන්ම 12 වෙනි ශ්‍රේණියට අදාළ මේ ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය තියෙනවා මේ කොලිෆෝම් පරීක්ෂාව සිදු කරන ආකාරය අපි බලාපොරොත්තු වෙන පරීක්ෂණය සිදු කරන ආකාරය ඔබත් එක්ක ඊළඟ කොටසෙන් විශේෂයෙන්ම මේකට අදාළ සමාලෝචන ප්‍රශ්න කොටසෙන් සමාලෝචන ප්‍රශ්නත් එක්ක ඒ ප්‍රශ්න අතරම ඔබට මේ ප්‍රායෝගික කොටසුත් විභාගයට විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා ඵලදායී වන නිසා දරුවනේ අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රායෝගික කොටස ප්‍රායෝගික පරීක්ෂණ කොටසත් මේ අදාළ කොලිෆෝම් පරීක්ෂාව ඔබත් එක්ක සිදු කරන්න අපි විශේෂයෙන්ම සමාලෝචන ප්‍රශ්න කියන කොටසත් එක්ක මේ ඒකකයට අදාළ අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ.